समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमुखदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැමෝටම අද මම මේ සූදානම් වෙන්නේ සම්මතෙන් ඔබට බුදුදහම කියන මාතෘකාව ප්‍රදාන කරගනිමින් සම්මතෙන් ඔබට තෙරුවන් පිළිබඳව මගේ අවබෝධයේ හැටියට පුංචි පැහැදිලි කිරීමක් කරන්නට මීට කලින් මම සම්මතෙන් ඔබට নমස්කාර පාඨය කියලා මම පුංචි අනුශාසනාවක් දේශනයක් සිදු කළා. එය ශ්‍රවණය කරපු සදහවත් ඔබට ඊළඟ පියවර විදියට මා තෝරාගත්තේ සම්මතෙන් ඔබට තෙරුවන් පිළිබඳව කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන්නට. පිළිවෙලින් මේ අනුශාසනා ටික ඔබ ශ්‍රවණය කළොත් සම්බන්ධ වුණොත් මම හිතනවා ඔබට ටික කාලයක් ගත වෙනකොට සම්මතෙන් ඔබට බුදුදහම කියන මාතෘකාව මා තෝරාගෙන තියෙන්නේ ඇයි කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලැබේවි කියලා. තනින් තන මාතෘකාවල් වශයෙන් අරගෙන ඔබ ශ්‍රවණය කළොත් සමහර විට යම්කිසි අපැහැදිලි වීමක් සිදු වෙන්නත් පුළුවන්. එතකොට සමහර විට ඔබට මේ නොතේරී යන්නට පුළුවන්. ඒ නිසා මම ඔබට යෝජනාවක් කරනවා මේ අනුශාසනා පෙළ පිළිවෙලින් ශ්‍රවණය කරන්නට කියලා. බැලු බැල්මට මගේ මුල් අනුශාසනාව নমස්කාර පාඨය සමහර අයට ඉතාමත්ම සරල දෙයක් බවට පත් වෙලා තිබුණා. ඒ ගැන මම එක පැත්තකින් සතුටු වෙනවා. ඒ කියන්නේ යම් අවබෝධයකින් ශ්‍රවණය කරලා තියෙනවනේ. ඒ නිසා උන්ට දැනෙන්නට ඇති ඒක බොහොම සරලයි කියලා. අපි මේ සරලත්වය කියන එක එච්චරම මේ සරලයි කියන කාරණාව එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි මේ බුදුදහම යම් කෙනෙක් සරලයි කියලා කියනව නම් ඒක මොන වගේ අවබෝධයක ඉඳගෙන කියනවාද කියන එක පිළිබඳව පොඩි සැකයක් අපිට තියෙනවා. බුදුදහම කියන එක ගැඹුරුයි කියන එක නෙවෙයි මා අදහස් කරන්නේ. සරලව, ඊ타ත්ම සරලව. මේ දේශන පෙළ ඊ타ත්ම සරලව. සාමාන්‍ය යමක් අවබෝධයක් තිබෙන කෙනෙකුට වුණත් ශ්‍රවණය කරලා යම් දෙයක් අවබෝධ කරගන්නට පුළුවන් වන විදියට තමයි මම මේ ඊ타ත්ම සරලව මේ කරුණ ටික දේශනා කරන්නේ. එතකොට ඒ සරල වුණත් තම තමන්ගේ බුද්ධි මට්ටමේ හැටියට කල්පනා කරලා බැලුවොතින් මේක සංකීර්ණ තැනක් තියෙනවා කියලා ඔහුට හමු වේවි. දැන් මේ බුදුදහම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ ඇත්තටම අපිට මේ දේශනා කරන්නවත් ඔබට ශ්‍රවණය කරන්නවත් නෙවෙයි. වැදගත් වෙන්නේ මම දේශනා කරනා වගේම දේශනා කරන ටිකත් ඔබ ශ්‍රවණය කරනා වගේම ඔබ ශ්‍රවණය කරන ටිකත් ඔබේ ජීවිතය තුළින් ඔබ ජීවිතාදර්ශය එහෙම නැත්නම් ඔබ ජීවිතයට ඒක උකහා ගන්නට ඕන, ජීවිතයට ලබා ගන්නට ඕන, ජීවිතය සමග බද්ධ කර ගන්නට ඕන.
බුදුදහම තියෙන්නේ අපිට කියන්නවත් අහන්නවත් විතරක් නෙවෙයි. අපි දේශනා කරන්නට ඕන. ඒක ශ්‍රවණය කරන අයට ශ්‍රවණය වෙන්නට දේශනා කළ යුතු වෙනවා. නමුත් මට වැදගත් වෙන්නේ මම දේශනා කරන ටික මගේ ජීවිතය සමග බද්ධ කරගත්තොත් පමණයි. ඔබ ශ්‍රවණය කරන ටික ඔබේ ජීවිතය සමග බද්ධ කරගත්තොත් පමණයි ඔබට ඒකේ වැදගත්කමක් තියෙන්නේ. නැත්නම් අපි දැනුමෙන් ඔළුව පුරවාගත්ත පිරිසක් බවට පත් වේවි. දැනුමින් වැඩක් නෑ අපිට. අවබෝධයයි අවශ්‍ය වෙන්නේ. අවබෝධය කියන වචනය තුල ඒකේ දැනුමක් තියෙනවා ජීවිතය සමග බද්ධ කරගෙන ජීවිතය තුලින් ක්‍රියාත්මක කරලා ජීවිතය සමග එකතු කරගෙන සුවය සැනසෙල්ල ලැබීමත් ඒ තුල තියෙනවා. දැන් নমස්කාර පාඨයේදී මම කෙටියෙන් නැවත පුංචි මතක් කිරීමක් කළොතින් මම සඳහන් කළේ කුමක්ද? අපි නිරන්තරයෙන්ම ලෝකේ කුමක් හෝ දෙසට අපි නැඹුරු වෙනවා නැමෙනවා හැම වෙලාවෙම ලෝකයේ දෙසට අපි යොමු වෙලා ඉන්නේ. ඒ ලෝකයේ දෙසට යොමු වෙලා ඉන්නේ අපි ලෝකයෙන් යමක් බලාපොරොත්තු. හැම සතෙක්ම හැම මොහොතකම යම් දෙයක් බලාපොරොත්තුව ලෝකයේ දෙසට නැමීගෙන ඉන්නවා. සෑම පෘථග්ජන සත්වයෙකුගේම ස්වභාවය ඒකයි. එතකොට අපි උත්සාහ කරන්නට ඕනේ අපි මෙන්න මේ ලෝකයේ දෙසට නැමීගෙන ඉන්නවා කියලා කියන්නේ වස්තු පුද්ගල සිද්ධි කියන කාරණාවල් සමග එකතු වෙලා මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ යම් සුවයක්. ලෝකීය වස්තුවකින් ලෝකීය සිද්ධියකින් ලෝකීය පුද්ගලයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේට සැපයක්. සැප බලාපොරොත්තුව ලෝකයේ දෙසට නැමෙනවා කියන එක තමයි নমස්කාරය කියලා කියන්නේ. අපි නැමෙන්නේ එහෙමයි. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා කියලා කියන්නේ ලෝකයෙන් යමක් බලාපොරොත්තු නොවෙන එක. උපේක්ෂා සහගතව ලෝකයේ සමග ගනුදෙනු කරන එක තමයි එතනදී බුද්ධ নমස්කාරයේ බවට පත් වෙන්නේ. දැන් ඔබට ඒක පුළුවන්ද? වචන ටික සරලයිනේ බොහොම. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උපේක්ෂාවට නැමීගෙන ඉන්න. වචන ටික හරි සරලයි. අපි හැම වෙලාවෙම ලෝකයේ දෙසට නැමීගෙන ඉන්නවා සැප බලාපොරොත්තුව. වචන ටික හරි සරලයි. අපි ඒක ක්‍රියාවට දාලා බලන්න ඕනේ. අපේ ජීවිතය සමග බද්ධ කරගන්නට ඕනේ අපි ඒක. දැන් අපි ලෝකයෙන් යමක් බලාපොරොත්තුව ලෝකයේ දෙසට අපි නැමීගෙන ඉන්නේ ලෝකයෙන් සැප බලාපොරොත්තු කරන්නේ. එතකොට සැප බලාපොරොත්තු ඉන්න අපිට ලෝකයෙන් ලැබෙන්නේ සැපද? සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕ මට ලෝකයෙන් සැප ලැබෙනවා කියලා. ඒ සියලු සැපයන් වල තියෙන්නේ අපේක්ෂා ගොඩක් නේ. බලාපොරොත්තු ගොඩක් නේ. එතකොට ඒ බලාපොරොත්තු වල කෙලවරක් නැහැ. අවසානයක් නැහැ. වර්තමානයේ අපිට පේනවනේ ඇති වෙලා තියෙන මේ වසංගත తত্ত্বය. එතකොට ලෝකේ බලවතුන් විසින් බලය ලබා ගැනීම සඳහා තමන්ගේ බලය රැකගන්නත් තමන්ගේ බලය තව තවත් ශක්තිමත් කරගන්නත් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එතකොට ඒ තුල ඒ අපේක්ෂාව කොච්චර ඉහළට ගියාද කියලා කියනවනම් මට ඒ අපේක්ෂාව ලොකු වුණාම අපේක්ෂාව දැඩි වුණාම අපේක්ෂාව ප්‍රබල වුණාම මුළු ලෝකෙම ඇල්ලුවත් මදි. පිටසක් වල වල්ප වල්ලා ගන්න ඕනේ. එනයි ග්‍රහ වස්තුන් පව අල්ල ගන්නට ඕන. ග්‍රහ ලෝකවල යන්නට ඕන. ඉර හඳ තාරකා ගැන පර්යේෂණ කරන්නට ඕන. එතකොට මේ අපේක්ෂාව කුමක්ද? බලාපොරොත්තුව කුමක්ද? එහෙම ලෝකයේ සුවයක් සැනසෙල්ලක් ලබා දෙන්නට නම් අපි හිතමු කමක් නැහැ කියලා. එතකොට වර්තමානයේ සිදු වෙලා තියෙන එකද ලෝකයේ සුවයක් සැනසෙල්ලක් ලබා දෙන්නද ඒ අපේක්ෂාව මුදුන් පමුණවා ගන්නට බලවතුන් කටයුතු කරලා තියෙන්නේ. ඒ තුලින් ලෝකෙට සිදුුනේ කුමක්ද? Tamanට සිදුුනේ කුමක්ද? ලෝකයේම වැරදි පාරක අද ගමන් කරනවා. ඒ නිසා අපිට කවදාවත් සිත්වලට සැනසෙල්ලක් සතුටක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ අපේක්ෂාවට නැඹුරු වුණොත් අපේක්ෂාව ඉෂ්ට කරගන්නට ගියොත් කොහොම හරි කියන තැනට ඒ නිසා තමයි වර්තමාන වෙනකොට තියෙන අවියායුධ ටික මැදිව ජීවා පිපවා හදලා විවිධ වෛරස් පතුරුවා හැරලා ලෝකයේම බිලි ගන්නට
සූදානම් වෙලා තියෙන්නේ. ඒක තමයි අනාර්ය නමස්කාරයේ නැත්නම් වැරදි පැත්තට නමස්කාර කිරීමේ විපාකය අපි දැන් භුක්ති විඳිනවා මුළු ලෝකයම. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන නිවැරදි පැත්තට නමස්කාරය කරන එකයි බුද්ධ නමස්කාරය කියලා කියන්නේ. ඒ කාරණා තමයි අපි පැහැදිලි කරගන්නට ඕන. අපේ ජීවිතයෙන් අපි අවබෝධ කරගන්නට ඕන ඒ කාරණාව. ඊළඟට අද තෙරුවන් පිළිබඳව. අපි තෙරුවන් කියලා කිව්වහම අපි කවුරුත් දන්නවනේ. රුවන් තුන. තෙරුවන් රුවන් තුන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. දැන් තෙරුවන් සරණ යනවා කියන්නේ මේකනේ. ඇත්තටම සරණං ගච්ඡාමි සරණ යමි. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යමි. ධම්මං සරණං ගච්ඡාමි දහම් සරණ යමි. සංඝං සරණං ගච්ඡාමි සංඝුන් සරණ යමි. එතකොට දැන් ත්‍රිවිධ රත්නේ සරණ යනවා කියන එකනේ මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඇත්තටම මේ තෙරුවන් සරණ යෑමක්ද එහෙම නැත්නම් තෙරුවන් කියවීමක්ද? මම සරණ යමි කියලා කියනවා එතන. ඇත්තටම යැවෙනවද? එතනයි අපි අවබෝධ කරගත යුතු තැන. ඇත්තටම අපි කියනවද යැවෙනවද? පොඩ්ඩක් මොහොතක් හිතන්න ඔබ. මම ගෙදර යමි. එතකොට මම ගෙදර යමි. එහෙම කිව්වට යැවෙනවද? ගිහිල්ලද ගමන? නෑ නේද? යන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මම ගෙදර යමි කිව්වට යවෙන්නේ නැහැ. ඒක වාක්‍යයක් විතරයිනේ. ඒ වගේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුන් සරණ යමි කියලා වාක්‍යයක් විතරයි. ඒක ඉතින් අකුරු ටික කියවන්න පුළුවන් නම් වචන ශබ්ද කරන්න පුළුවන් නම් වචන පිට කරන්නට පුළුවන් නම් ඕනම කෙනෙකුට පුළුවන් දෙයක් නේ. ඒකට තෙරුවන් සරණ යනවා කියන එක අපි සරලව හිතුවට එහෙම යන්න පුළුවන් ද කියලා අපි හිතන්න ඕනේ. ඒ අපි කියන එකක් විතරයි තියෙන්නේ. මනම් අපි තෝරා ගන්නට උන අපේ ජීවිතය තුළින් සරණ ගියා නම් සරණ කියන්නේ පිහිට කියන එකනේ. එතකොට බුදුන් සරණ ගියපු කෙනෙකුට දැන් කියවෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. එතකොට කියන්නේ කුමක්ද? ත්‍රිවිධ රත්නේ සරණ හැර මට වෙනත් සරණක් නැත. ඇත්තටම සරණ කියලා කියන්නේ පිහිට කියන එකනේ. එතකොට පිහිට ලැබෙනවද මේ වාක්‍ය තුන කිව්වහම? පිහිට ලැබෙනවද මේ වාක්‍ය තුන කිව්වහම? බුද්ධං සරණං ගච්ඡාමි කියලා මම බුදුන් සරණ ගියපු කෙනෙකුට නම් පිහිටක් ලැබිලා තියෙන්න ඕනේ. ධර්ම රත්නේ පිහිට ලැබිලා තියෙන්න ඕනේ. සංඝ රත්නේ පිහිට ලැබිලා තියෙන්න ඕනේ. දැන් මේ වාක්‍ය තුන කියලා වැඳලා පුදලා කියපු අයට විවිධ අනතුරු කරදර බාධක සිදු වෙලා නැද්ද? කොහේයට පිහිට ලැබිලා නැහනේ. මං උදේ පාන්දර නැගිටලා මල් නෙලලා පහන් පත්තු කරලා බුද්ධ පූජා තැන්පත් කරලා පන්සිල් සමාදන් වෙලා තෙරුවන් වැඳලා ඔක්කොම කරලා ආවේ. නමුත් අනතුරු කරදර බාධක ජීවිතේට එමටයි. එහෙමනම් තෙරුවන් සරණ ගිහින් වැඩක් නැද්ද? නෑ, වැඩක් තියෙනවා. හරියට යන්න ඕනේ අපි. හරියට තෙරුවන් සරණ යන්න ඕනේ. එහෙමනම් මේ වාක්‍ය කියන එක කිසිම වරදක් නෑ. මමත් කියනවනේ, මමත් මේ වාක්‍ය ටික දෙනවනේ අපේ සදහැවතුන්ට. මම කිව්වට පස්සේ කියනවනේ. එතකොට ඒ අපි අර සම්මත ලෝකය තුල තිබෙන ඒ චාරිත්‍රයට අපි පරිභව කරන්න හොඳ නැහැ. ඒ චාරිත්‍රයට ගරහන්නට හොඳ නැහැ. චාරිත්‍රය හරි හෝ වැරදි හෝ වේවා යහපත් දෙයක් නම් ඒක අපි රකින්න ඕනේ. මොකද දැන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දෙවනුවත් මේ විදිහට මේ සරණ යනවා කියන එක අපි කියන්න ඕනේ. ඒක සම්මත ලෝකයේ තුල යහපත් දෙයක්, යහපත් වචන ටිකක්. ඒ නිසා ඒක ඊට වැදගත් වෙනවා. ඊට වටිනවා ඒක. ඒ නිසා අපි උතන තේරුම් ගත යුතු දේ තමයි අපි කොහොමද හරියට සරණ යන්නේ.
අන්න එතනයි සම්මතෙන් ඔබට බුදුදහම කියලා මම මාතෘකාව ගන්න. සම්මතෙන් ඔබට. එතකොට සම්මත ලෝකයේ තුල තියෙන මේ තෙරුවන් කියවන එකක්නේ. සම්මත ලෝකයේ තියෙන දෙයට ගරු කරන ලෞතර බුදුරජාණන් වහන්සේත් එහෙමයි. කාටවත් හිංසාවක් පීඩාවක් කරදරයක් නැති දෙයක් නම් සම්මත ලෝකයේ තුල තියෙන දේ යහපත් දේ යහපත් විදිහට දැක්ක උන්වහන්සේ. උන්වහන්සේ නම්‍යශීලී වුණා සම්මත ලෝකයේ තිබෙන ඒ සියලු චාරිත්‍රවලට. ඒ කියන්නේ යහපත් චාරිත්‍රවලට. එදා බමුණු සමාජයේ කරපු සියලුම දේවල් වලට උන්වහන්සේ නම්‍යශීලී වුණේ නැහැ. යහපත් දෙයක් සිදු වුණා නම් ඒ දෙයට නම්‍යශීලී වුණා. ඒක අපි කවුරුත් කළ යුතු දේ. ඒ නම්‍යශීලී බව අවශ්‍යයි. දැන් අපි තේරුම් ගන්නට ඕන මේ සම්මත ලෝකයෙන් ඔබට කියන තැන මොකද්ද බුදුරජාණන් වහන්සේ හරියට මේ දේශනා කරලා තියෙන්නේ කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. දැන් ඔබට පැහැදිලි මම මේකයි කිව්වේ ඔබට මුල ඉඳලා මේ දේශන පෙළ වැදගත් වෙනවා කියලා. දැන් බුද්ධ කියලා කියන්නේ අපි තේරුම් ගත්තා උපේක්ෂාව කියලා. එතකොට බුද්ධ කියලා කියන්නේ උපේක්ෂාව. අපේක්ෂාවක් යම් කෙනෙක් ඇති කරගත්තොත් එතනදී අපේක්ෂාව තිබෙන තුරු අපි ගිනි ගන්නවනේ. නිවෙන්නේ නැහනේ. යම් වෙලාවක අපේක්ෂාව අපේ සිතෙන් ඉවත් වුණොත් අපි නිවෙන්නේ. අපිට නිවා ගන්න බැරි වුණාට ඇත්ත කාරණාව ඒකනේ. ඒ නිසා ඒ අපේක්ෂාව දැඩි වෙන්න අපේක්ෂාව ලොකු වෙන්න අපේක්ෂාව ප්‍රබල වෙන්න අපේක්ෂාව ශක්තිමත් වෙන්න මගේ දුක් ගින්න වැඩි මම පිච්චෙන ප්‍රමාණය වැඩි ඒක තමයි ඇත්ත කතාව කරගන්න බැරි වෙන්න පුළුවන් නමුත් සත්‍යයක මනං බුද්ධ කියලා කියන්නේ උපේක්ෂාව නම් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ උපේක්ෂාවේ සරණ යනවා කියන එක නේද මොහොතක් හිතන්නද එතකොට උපේක්ෂාවේ සරණ යාමනේ යම් කෙනෙක් අපේක්ෂාවෙන් මිදිලා උපේක්ෂාවටපත් වුණොත් අපේක්ෂාවෙන් මිදිලා උපේක්ෂාවට යම් කෙනෙක්පත් වුණොත් අන්න එතනදී ඔහුගේ අර දුක් ගින්න නිවනවනේ එතකොට අපේක්ෂාව දැඩි වෙන්න දුක් ගින්න වැඩිනේ පිච්චෙන ප්‍රමාණය වැඩිනේ එතකොට සරණක් නැහැනේ අපිට පිහිටක් නැහැනේ අපිට එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කුමක්ද උපේක්ෂාවේ සරණ යෑම ජීවිතයේ උපේක්ෂාවට පත් කර ගැනීම අපේක්ෂාවෙන් යම් ප්‍රමාණයකටද මිදෙන්නේ ඒ ප්‍රමාණයට ඔබේ දුක් ගින්න අඩු වෙලා තියෙනවා ඒක ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව කරලා ගන්න ඕනේ වචන ටික සරලයිනේ මේ කෙනෙකුට හිතෙන්නේ හරි සරලයි කියලානේ වචන ටික සරලයි වචන ටික මතක තියෙනවා නමුත් වැදගත් වෙන්නේ අපිට කොමක්ද මෙන්න මේ උපේක්ෂාවේ සරණ නැත්නම් උපේක්ෂාවටපත් වීම ඔබට පුළුවන් දෙයක දැන් ඔබේ හදවතේ ඇවිලෙන ගින්නට හේතුව අපේක්ෂාවක් නේ බලාපොරොත්තුවක් නේ කුමක් හරි බලාපොරොත්තුවක් නේ තියෙන්නේ ඒක තමන් ගැන වෙන්න පුළුවන් දරුවෙක් ගැන වෙන්න පුළුවන් රැකියාව ගැන වෙන්න පුළුවන් තමන්ගේ වෙළඳාම ගැන වෙන්න පුළුවන් තමන්ගේ අනාගතය ගැන වෙන්න පුළුවන් අම්මා තාත්තා ගැන වෙන්න පුළුවන් කුමක් හෝ අපේක්ෂාවක් මේ බලාපොරොත්තුවක් මේ තියෙන්නේ ඒක සිතට ආපු වෙලාවේ ඉඳලා පිච්චෙනවනේ එහෙමනම් යම් වෙලාවක ඒ අපේක්ෂාව තමන්ගේ සිතෙන් කොහොම හරි අයින් වෙනවනේ මොන ක්‍රමයකට හරි අයින් වුණාමනේ එතන නිවෙන්නේ ඔබ දැන් දරුවා වෙනුවෙන් තියෙන බලාපොරොත්තුව ඔබ ඉෂ්ට කරාමනේ නිවෙන්නේ එතකොට ඒ අපේක්ෂාව තියෙන තුරු ගිනි ගන්නවනේ අදහස් කරන්නේ දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරන්න එපා කියන එක නෙවෙයි. තමන්ගේ රැකිරක්ෂාවන් කරන්න එපා කියන එකක් නෙවෙයි. හැම වෙලාවෙම ලෝකීය සිද්ධි තුල අපි උපේක්ෂාවටපත් වෙමින් තමයි වැඩ කරන්න අවශ්‍ය. එතකොට ඇවිලෙන දුක් ගින්න අඩුයි. පිච්චෙන ප්‍රමාණය අඩුයි. එමනම් අපේක්ෂාව උපේක්ෂාවටපත් කිරීමෙනුයි ඔබ බුදුන් සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. පුළුවන් නම් ඔබේ අපේක්ෂා බලාපොරොත්තු ගොඩ හිමිහිට අඩු කරන්න. අර ස්කන්ධ පහත් කරයි. ධර්මස්කන්ධනේ දරාගෙන ඉන්න ගොඩනේ
එතකොට ස්කන්ධයන් ගොඩක්, ඒ කියන්නේ බලාපොරොත්තු ගොඩාක් ඔබ දරාගෙන ඉන්නවනේ. ඒක කොච්චර උසද කියලා දන්නේ නැහනේ. එවරස්ට් කඳු වැටියටත් වඩා උස වෙන්න පුළුවන්. ඒ තරම් ඔබේ හදවතේ බලාපොරොත්තු ගොඩක් උසට තියෙනව නේද? අපේක්ෂා ගොඩක් ඔබේ සිත තුළ ගොඩ ගැහිලා තියෙනව නේද? එතකොට ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අපි දරාගෙන ඉන්න අපේක්ෂා ගොඩ. දරාගෙන ඉන්න අපේක්ෂා ගොඩ. එතකොට කොච්චර අපේක්ෂා ගොඩක් දරාගෙන ඉන්නවද? එතකොට ඒ ඔක්කොම උපේක්ෂාවටපත් කරාමනේ අපි හරියට බුදුන් සරණ ගියපු කෙනෙක් වෙන්නේ. ඇයි ඒ අපේක්ෂා ගොඩ තියෙන තුරු අපි ගිනි ගන්නවනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ එතකොට අපි උපේක්ෂාවේ සරණ යනවා කියන එක. උපේක්ෂාවේ සරණ යාම. එතකොට අපි දරාගෙන ඉන්නේ කුමක්ද? දරාගෙන ඉන්නේ කුමක්ද? දරාගෙන ඉන්නේ අපි හැම වෙලාවෙම අපේක්ෂා ටිකක්නේ. අපේක්ෂා ටිකක් දරාගෙන ඉන්නේ. එතකොට ධම්මං සරණං ගච්ඡාමිනේ. එතකොට ධම්මං සරණං. එතකොට ඒ කියන්නේ කුමක්ද? අර දරාගෙන ඉන්න ටිකේ සරණද අපි යන්නේ. දැන් දරාගෙන ඉන්නේ අපේක්ෂාවක්නේ. එහෙමනම් උපේක්ෂාව නම් බුද්ධ කියලා කියන්නේ අපේ සිතේ අපි කුමක්ද තැම්පත් කරගත යුත්තේ? අපේක්ෂාද උපේක්ෂාද? අපේක්ෂා ගොඩ අයින් කරලා උපේක්ෂාවයි අපේ ළඟ තියෙන්න ඕනේ. අන්න ඒකේ සරණයි මට ලැබෙන්නේ. ඒකේ පිහිටයි මට ලැබෙන්නේ. තේරුණාද? මොන ඔය ක්‍රමයට අපි අර ධර්ම රත්නයක් වෙන්නේ. ඒක රත්නයක් මණිකක් බවට පත් වෙන්නේ අපි දරාගෙන ඉන්නේ උපේක්ෂාව නම් පමණයි. එතකොට දරාගෙන ඉන්නේ අපේක්ෂාවක් නම් එතන වටිනාකමක් නැහැ, රත්නයක් වෙන්නේ නැහැ. මණිකක් වෙන්නේ නැහැ. එතකොට අපි දරාගෙන ඉන්නට ඕන අපි කුමක්ද? උපේක්ෂා. ඒක රත්නයක් බවට පත් වෙන්නේ එතකොටයි. රත්නයක් කියලා කියන්නේ ඒකටයි. වටින දෙයක් වෙන්නට ඕනේ. එහෙමනම් අපි ජීවිතේ දරාගත යුත්තේ කුමක්ද? උපේක්ෂාව. අන්න ඒ උපේක්ෂාවේ සරණයි අපට ලැබෙන්නේ. එතකොට දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මම උපේක්ෂාවේ සරණ යනවා කියන එකනේ. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්ම රත්නයනේ. එතකොට අපි දරාගෙන ඉන්නේ උපේක්ෂාවනේ. ඒක උපේක්ෂාවේ සරණයි මම යන්නේ. යම් කෙනෙක් දරාගෙන ඉන්නේ උපේක්ෂාවක් නම් ඔහුගේ සියලුම ශාරීරික ක්‍රියාවලිය සංවරයි. තේරුණාද? යම් කෙනෙක් දරාගෙන සිටින්නේ උපේක්ෂාව නම් ඔහුගේ ජීවිතයේ සියලු ක්‍රියාවලිය ශාරීරික ක්‍රියාවලිය ඉතාමත් සංවරයි. අපේ බලාපොරොත්තුව අපේ අපේක්ෂාව ටිකක් වැඩි වුණාම අපේක්ෂාව ඉෂ්ට කරගන්න ගියාම අපි සංවරද අසංවරද? මොකක්ද හිතන්නේ? හොඳට හිතන්න ඔබේ ගැන. අපේක්ෂාවක් බලාපොරොත්තුවක් සිතට ආපු ගමන් ඒක ඉෂ්ට කරගන්න තුරු අපි පිච්චෙනවා. ඉෂ්ට කරගන්න තුරු අපි පිච්චෙනවා. එතකොට ඒක ඉෂ්ට කරගන්න කොච්චර අපි දැඟලිල්ලක් දඟලනවද? සමහර වෙලාවට අපේ ශාරීරික ක්‍රියාවලිය කොච්චරනම් වේගවත් වෙනවද? කොච්චර වේගවත් වෙනවද? එතකොට අපි ජීවිතේ දරාගෙන ඉන්නේ වේගයක්. අපේක්ෂාවේ වේගය. අපේක්ෂාවේ වේගය එතනයි ධම්ම දරලා තියෙනවා වේගයක්. ඒ වේගය කුමක්ද? අපේක්ෂාවේ වේගය. ඒ අපේක්ෂාවේ වේගය අපේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි වෙන්නේ කුමක්ද? අසංවරයි. සංවර වූ අංග වලින් යුක්ත පුද්ගලයෙක් වෙන්නේ නැහැ මම. මගේ ගමන බිමන, මගේ කතා බහ, මගේ සිතුවිලි
මගේ සියලුම ක්‍රියාකාරකම් හරීම අසංවර බවට පත් වෙනවානේ. ගොඩක් අසංවර වෙනවා. එතකොට මම අසංවර කෙනෙක්. මම සංවර කෙනෙක් නම් මගේ ශරීර අවයව පවා මගේ වචන, මගේ ගමන බිමන, මගේ සියලුම ශාරීරික ක්‍රියාවලිය හරීම සංවරයි. ශාරීරික ක්‍රියාවලිය හරීම සංවර වෙනවා. ශාරීරික ක්‍රියාවලිය සංවර වෙනකොට ලෝකයට පැහැදිලිව පේනවා මගේ වෙනස. හරිම සංවර කෙනෙක්. කලබලයක් නැහැ. කල්පනාවෙන් වැඩ කරනවා. මේ ටික ඔක්කොම තියෙනවනේ. ඉතින් අපි තේරුම් ගත යුත්තේ එතන නේද? දැන් අපේ දෛනික ජීවිතයත් සමග බද්ධ කරලා ගත්තොත් මේ කාරණාව ඇත්තටම මම නැවත කියනවා සම්මත ලෝකයේ තුල තියෙන බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යමි කියන වාක්‍යය කියන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා එක මමත් කියනවා. මම බුදුන් සරණ යමි. ධම්මං සරණං ගච්ඡාමි. මම දහම් සරණ යමි. සංඝං සරණං ගච්ඡාමි. මම සංඝුන් සරණ යමි. එහෙමනම් දැන් බලන්න මේ බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ අපේ දෛනික ජීවිතය තුළ සෑම ක්‍රියාකාරකමක් තුළම තියෙන දෙයක්. දැන් බුද්ධ රත්නය කියලා දැන් මා පිටිපස්සෙනුත් ඔබට පේනවා අපේ බෝධීන් වහන්සේ ළඟ තැන්පත් කරපු බුද්ධ ප්‍රතිමාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා අපි වන්දනමාන කරනවා. මම දැනුත් වන්දනා කරලා තමයි මේ දේශනේ පටන් ගත්තේ. එතකොට හදවතින් මම බුදුන් සරණ යමි කියලා මම කියනවා. ධර්ම රත්නය කියලා සම්මත ලෝකයේ තුල සඳහන් කරලා තියෙනවා ධර්ම පුස්තක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මස්කන්ධය. ඒ ධර්ම සූත්‍ර, නිර්වාණා පොත් වහන්සේ ආදී කොට ඒ සියලුම ත්‍රිපිටක සූත්‍ර. ඒ සියල්ල ධර්ම රත්නයේ විදිහට අපි තාමත් ගරු කරනවා. ඒ පොතක්, ඒ ග්‍රන්ථයක්, ඒ පොත් වහන්සේ නමක් අපේ හිස් මුදුනේ තියාගෙන අපි ගරු කරන්නට ඕන. ඇයි? හැබැයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට කොච්චරම මත් දෙක එකතු කරලා වැන්දත් උන්වහන්සේ දේශනා කරපු දේ මට කරගන්න බැරි නම් යම් දෙයකින් උපේක්ෂාවටපත් වෙන්නට බැරි නම් මට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන්නේ නැහැ. කොච්චර ධර්ම ග්‍රන්ථ පොත්පත් මම ඔළුවට තියාගෙන හිටියත් මම දරාගෙන ඉන්නේ අපේක්ෂාවක් නම් මට ඒ පොත්වල පිහිටක් නැහැ. ඒ ග්‍රන්ථ වලට අපි ගරු කරනවා. ඒවයි සඳහන් කරලා තියෙනවා අපි කොහොමද හරියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්න ඕන කියලා. ඒ නිසා අපි ගරු කරන්න ඕන. සංඝං සරණං ගච්ඡාමි කියලා මේ මා වගේ චීවරය පොරවා ගත්ත ස්වාමීන් වහන්සේලා සිය දහස් ගණනක් ඔබට අපට මුණ ගැහෙනවා. උන්වහන්සේලාට වන්දනා කරන්න එපා කියන එක නෙමෙයි. සංඝං සරණං ගච්ඡාමි කියලා අපිට වඳින්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මමත් මගේ වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලාට වන්දනමාන කරනවා. දැකපු දැන හුනස්නෙන් නැගිටිනවා. පසඟ පිහිටුවා වඳිනවා. අපුපස්ථාන කරනවා. ඒ සම්මත ලෝකයේ තුල තියෙන ඒ චාරිත්‍ර ගුණධර්ම ටික මොන හේතුවක් නිසාවත් මොන අවබෝධය ලබා ගත්තත් අඩු කරන්න එපා. ඒවත් එක තමයි මේ ලෞතුරා දහම රැඳිලා තියෙන්නේ. ඉල්ලංගොඩ අස්සේ මැණික තියෙනවා. එතකොට හිමිහිට මේ ඉල්ලංගොඩ හාර යන්නට ඕන. හිමිහිට කලබල නැතුව. එතකොට අර මැණික අහු වෙනවා. රත්නේ අහු වෙනවා ඔබට. එනිසා සම්මත ලෝකයෙන් පිටපණින්නෙත් නැතුව සම්මතයෙන් ඔබට පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඇත්තටම මේ දේශනා කළ දේ කුමක්ද කියලා. අපේ ජීවිතයේ සෑම ක්‍රියාවලියක් තුලම මේ තෙරුවන් සරණ ලබා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. පුංචි උදාහරණයක් මම කියන්නම්. දැන් gedara අපි හිතමු ප්‍රධානියා. ඔහු රාජකාරී කටයුතු කරන කෙනෙක්. ඔහු වැඩපළ කරන කෙනෙක්. ඔහු උදේ පාන්දර නැගිටලා ඔහු යනවා මේ රාජකාරියට. යන්නේ වාහනේ. Tamanගේ වාහනේ යන්නේ. එතකොට හැන්දෑවේ රාජකාරී කටයුතු අවසන් කරලා ඇවිල්ලා ඔහු වාහනේ ගාල් කරලා යතුරු ගෙනල්ලා තියෙනවා.
සාමාන්‍ය සුපුරුදු තැනක් ඇතිනේ යතුර තියෙනනේ. මේසේ උඩ හරි, ලාච්චුවක හරි, කොතනක හරි තියෙන තැනක් තියෙනවනේ. ඊළඟ දවස් උදේ පාන්දර ඔහු බලනවා. දැන් සූදානම් වෙලා වාහනේ ගන්නට ඕනේ. ඒ නිසා යතුර හොයනවා. දැන් ඔහුගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ කුමක්ද? මම ඊයේ යතුර ගෙනල්ලා තියුවා මෙතන. ඒ යතුර තියෙන්නට ඕනේ. මේක පුංචිම දෙයක් වෙන්න පුළුවන්. කෙනෙකුට හරීම සරල දෙයක් වෙන්නට පුළුවන්. අයියෝ බුදුදහම කියන්නේ මේකද? මේ යතුරක් හොයන එකද? බලන්නකො පොඩ්ඩක්. එතකොට ඔහුගේ අපේක්ෂාව වෙන්නේ මම යතුර ගෙනත් තියපු තැන තියෙන්න ඕන. නමුත් උදේ බලනකොට යතුර තියපු තැන නැහැ. ලාච්චුවේ හරි මේසේ උඩ හරි කොතනක හරි Taman තියපු තැන නැහැ කියන්නකො. ඊළඟට මොකද වෙන්නේ? දැන් ඔහු බලනවනේ. ඔහු හොයනවා ටිකක්. හෝ යතුර. මං තියපු තැන නැහැනේ. ඔහුගේ අපේක්ෂාව කුමක්ද? මම යතුර තියපු තැන තියෙන්න ඕනේ. ඉතින් ඔහුගේ බලාපොරොත්තුව දැන් ටිකෙන් ටික ඈත් වෙනවා. ඔහුගේ බලාපොරොත්තුව ඔහුගේ අපේක්ෂාව දැන් ඉටු වෙලා නැහැ. යතුර පේන්නේ නැහැ. දැන් මුලදී අපේක්ෂා සහගතව යන්නේ යතුර අරගන්න. කිසිම අසංවර බවක් කලබලයක් මුකුත් නැහැනේ. එහෙමනම් යතුර තියෙන තැනට ගිහිල්ලා බලනවා යතුර නැහැ. දැන් ඔහුට මොකද වෙන්නේ? මේක දැන් මම කෙනෙක් ගැන කිව්වට ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඔබේ ජීවිතය තුලින්ම ඔබ අත්දැකීමක් ලබන්නට ඕන. කෙනෙක් යතුර හොයනවා වගේ තව කෙනෙක් තව දෙයක් හොයනවා වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ක්‍රියාවකට මේක බද්ධ කරලා බලන්නට ඕන. තේරුණා නේද? එතකොට තමන්ගේ අර අපේක්ෂාවක් තිබුණානේ. ඒ අපේක්ෂාව දැන් අවශ්‍ය විදියට ඉටු වෙන්නේ නැහැ. පුංචි වෙලාවක් ගත වෙනකොට ඔහුගේ ස්වභාවය වෙනස් වෙනවනේ. ඔහුගේ ස්වභාවය වෙනස් වෙනවා. ඔහු හොයනව තනිවම. පේන්නේ නැහැ. පොඩ්ඩක් ඔහු ඊළඟට අර කලබල ස්වභාවයකින්. ඔහුගේ අර තිබුණ ස්වභාවය පොඩ්ඩක් දැන් වෙනස් වෙලා ගිහිල්ලා. ඔහු ඊළඟට අර කලින් මුලදී යතුරු හොයන්න ආපු පුද්ගලයා නෙමෙයි දැන් වෙනස් වෙලා. දැන් ටිකක් කලබලයි. එහෙ හොයනවා මෙහෙ හොයනවා. මේසේ උඩත් බලනවා යටත් බලනවා. තියෙන භාජන තියෙන ද්‍රව්‍ය හිට මෙහෙට කරලා බලනවා නැහැ. ලාච්චුවෙත් බලනවා අවුස්සනවා හැමතැනම නැහැ. ඔහු අසංවර වෙලා දැන්. අර මුලදී තිබුණ වේගය නෙවෙයි දැන් ඔහුගේ ඇතුලේ වැඩ කරන්නේ. ඔහු දරාගෙන ආපු වේගය නෙවෙයි දැන් වැඩ කරන්නේ. දැන් වේගෙ වැඩි වෙලා. අර තිබුණ සංවර බව ඔහුගේ නැති වෙලා. හේතුව කුමක්ද? අපේක්ෂාව. යතුර තියපු තැන තියෙන්න ඕනේ. ඒ අපේක්ෂාවේ වේගය දැන් වැඩි වෙලා ඔහුගේ අංගපසඟ දැන් අසංවර වෙලා. සංවර වූ අංග වලින් යුක්ත පුජ්‍යලයා දැන් අසංවර අංග වලින් යුක්ත වෙලා. ඊළඟට ඔහුගේ ඇතුලේ සිතුවිලි ගලාගෙන එනවා. ගඟ ගලනවා වගේ ගලාගෙන එනවා. කෝ මේ යතුර මම තියපු තැන නෑනේ. බිරිඳගෙනුත් අහනවා. දරුවන්ගෙනුත් අහනවා. දැන් ස්වරය වෙනස් වෙනවා. ස්වරය උච්ච වෙනවා. මුලදී අහපු ස්වරය නෙමෙයි දැන් තියෙන්නේ. ඔහු අසංවරයි දැන්. හරි වේගවත්. ඔහුගේ අපේක්ෂාව ඉටු වෙලා නැහැ. ඔහුගේ බලාපොරොත්තු ඉටු වෙලා නැහැ. ඒ නිසා ගොඩක් අසංවර වෙලා දැන්. දැන් මොකද වෙන්නේ? අපේක්ෂාවක් තිබුණා යතුර තියපු තැන තියෙන්න ඕනේ. අපේක්ෂාව ඉටු වෙලා නැහැ. ඒ නිසා දැන් දරාගෙන තිබුණේ මගේ යතුර මන් තියපු තැන තියෙන්න ඕන කියන එකනේ. ඒ නිසානේ සංවරව හිටියේ දැඟලිල්ලක් නැතුව. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඔහුගේ අපේක්ෂාව දැන් ලොකු වෙලා මහත් වෙලා දියුණු වෙලා වර්ධනය වෙලා අපේක්ෂාව ඉටු වෙලා නැහැ. ඒ නිසා ඔහුගේ වේගය වැඩි වුණා. ඇතුලේ දරාගෙන හිටපු උපේක්ෂාව නෙමෙයි අපේක්ෂාව දරාගෙන හිටියේ. ඒ නිසා ඒකේ වේගය වැඩි වුණා. ඒ නිසා ඔහු අසංවර වුණා. මෙන්න මේ පුංචි සිද්ධිය තුළ ඔහු මොන වගේ විනාශයක් කරයිද දන්නේ නැහැ. සමහර වෙලාවට ඔහු බුදු පහන තියලා මල් ටික තැම්පත් කරලා වැඳලා පුදලා ආපු කෙනෙක් වෙන්නට ඇති. නමුත් ඒ සියල්ල වෙනස් වෙලා දැන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා වැඳලා පුදලා ආපු මිනිස්සයා මේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ යතුර නැහැ කියලා දඟලන දැඟලිල්ල. යතුර නැහැ කියලා දඟලන දැඟලිල්ල
දැන් මොන වගේ ව්‍යාප්ත වෙලා යයිද දන්නේ නැහැ. ඊට පස්සේ යතුරු හොයාගන්නම නැහැ. හිතන්න කොහෙම යතුරු හොයාගන්න නැහැ. ඔහු එහෙට යනවා මෙහෙට යනවා කෑ ගහනවා දඟලනවා දරුවන්ටත් කෑ ගහනවා බිරිඳටත් කෑ ගහනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා භාජන පෙරලනවා නේ. ඔක කොච්චර දුරට යයිද දන්නේ නැහැ. ඔහු පස්සේ ඔහුගේ වාහනේ ළඟට යනකොට වාහනේ යතුරු දාන තැනම තියෙනවා. දැන් මොකද වෙන්නේ? ගිනි ගනිපු මිනිස්සෙගේ ගින්න මොකද්ද? පටාස් කාලා නෙවෙනවා. පටාස් කාලා නෙවෙනවා. එදා යතුරු ඔහු ගෙනල්ලා තියලා නැහැ. මම කිව්වේ සිද්ධ වෙන දෙයක්මත් නෙවෙයි නොවන දෙයක්වත් නෙවෙයි. හැම කෙනාටම මේක සිද්ධ වෙන්නෙත් නැහැ නොවෙනවත් නෙවෙයි. මෙවැනි සිදුවීම් ඕනෑ තරම් ඔබේ ජීවිතයේ ඇති. ඒක යතුර වේවා වෙනත් භාජනයක් වේවා වෙනත් ද්‍රව්‍යයක් වේවා වෙනත් සිද්ධියක් වේවා ඕනම දෙයක්. එතකොට ඔහුගේ අර ගින්න නිවෙන්නේ අපේක්ෂාව ඉෂ්ට වුණාට පස්සේනේ. යතුර තියෙනවනේ. එහෙම නැත්නම් යතුර මේ දරුවා අරගෙන කොහෙදෝ සෙල්ලම් කරලා දමලා යතුර අහු වෙනවා මේසයක් යට පුටුවක් යට කොහේ හරි තිබිලා. ඒක අහු වුණ ගමන් ඔහු නිවෙනවා. ඔහු සංවර වෙනවා. ඒ සංවර වුණේ ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට වුණ නිසා. තේරුම් ගත යුතු දෙයක් මැද සමහර වෙලාවට මෙතනදී මහා විනාශකින් මේ සිද්ධිය අවසන් වෙන්නත් පුළුවන්. යතුරු හොයන්න කියලා සමහර වෙලාවට ජීවිතයක් දෙකක් නැති වෙන්නත් පුළුවන් තැන. එහෙම සිදුවීම් ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතය අපි දරාගෙන ඉන්න මෙන්න මේ අපේක්ෂාව කියන එක අපි තේරුම් ගන්නට ඕන හරි භයානකයි. හරිම භයානකයි. තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි වටපිටාවේ ජීවිත පවා සමහර වෙලාවට පාරිසරික වස්තුන් පවා සමහර වෙලාවට තමන් ඇසුරු කරන පුද්ගලයන් පවා සමහර වෙලාවට තමන්ගේ අම්මා තාත්තා දූ දරුවෝ බිරිඳ ස්වාමියා කියන ભેදයක් නැහැ. අපේක්ෂාව මහ වුණාම අපේක්ෂාව ප්‍රබල වුණාම අපේක්ෂාව ශක්තිමත් වුණාම ඒක ඉෂ්ට කරගන්න ඔහු අසංවර පුද්ගලයෙක් බවට පත් වෙනවා වේගවත් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහටයි අපි මේ තෙරුවන් හඳුනාගත යුත්තේ. එතකොට බුදුන් සරණ යනවා කියලා බුද්ධං සරණං ගච්ඡාමි නම් මතක තියාගන්න තමන්ගේ දෛනික ජීවිතය තුළ ඔහු උපේක්ෂාවේ සරණ යන කෙනෙක් වෙන්නට ඕන. ඔහු දරාගත යුත්තේ උපේක්ෂාවයි. උපේක්ෂාවේ වේගය හරීම බොහෝම සංවරයි. වේගය අඩුයි. වේගය වැඩි වුණාම ජීවිතේ අපේ අභ්‍යන්තරයේ වේගය වැඩි වුණාම අපිට හඳුනා ගන්න බෑ. කිසිම දෙයක් හරියට හඳුනා ගන්න බෑනේ. දන්නවනේ දැන් පෙරහැරේ කරකවන්නේ ගිනි බෝලනේ කරකවන්නේ පන්දම්නේ. නමුත් ඒක කරකවනකොට අපිට පේන්නේ රවුමක් වගේ වලල්ලක් වගේ. ඇත්තට මෙතන තියෙන්නේ පන්දම් 2ක් 3ක් 4ක් 5ක් වගේනේ. එතකොට වේගවත් වෙනකොට අපිට පේන්නේ රවුමක් වගේනේ වලල්ලක් වගේනේ. නමුත් ඇත්තම කතාවේ ඒකේ තියෙන්නේ වලල්ලක් නෙවෙයිනේ. වේගය වැඩි වෙනකොට අපි අන්ධයි. ඇතුලේ වේගය වැඩි වෙනකොට අපි අන්ධ වෙලා. ඒ නිසා එතන තේරුම් ගන්න හොඳටම ඇතුලේ වේගය අඩු කරගන්න. වේගය අඩු වෙනකොට තමයි ඇත්ත පේන්නේ. ෆෑන් එකේ පෙති ටික වගේ. නිකන් තියෙනකොට පෙති 3ක් අපිට පේනවා. නමුත් ඒක වේගවත් වෙනකොට අපිට පේන්නේ එකක් වගේ. ඒ වගේ මගේ දෛනික ජීවිතෙත් හැම දෙයක්ම වේගවත් වුණාම පෙනෙන්නේ අපිට වැරදි විදියට. දරා ගන්න උපේක්ෂාව. උපේක්ෂා සහගතව කටයුතු කරන්න. එතකොට ඔබ සංවරයි. සංඝ කියලා කියන්නේ සංවරයි කියන එකයි. සංඝ රත්නය කියලා අපිට ආමන්ත්‍රණය කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අනුගමනය කරමින් සංවරව ඉදිරියට යන නිවන් මඟ ගමන් කරන පිරිසක් කියන අදහස තියෙනවා. ඒ නිසායි අපිට සංඝ රත්නය කියලා අපිට අමතන්නේ ආමන්ත්‍රණය කරන්නේ. ඇත්තටම වෙන්නට ඕන අපේ දෛනික ජීවිතයේ හැම ක්‍රියාවලියකම මෙන්න මේ තෙරුවන් ක්‍රියාත්මක වෙන ජීවිතයක් බවට පත් වෙන්නට ඕන. මම මේ ඊටාම සරලව ඔබට මේ සඳහන් කරන්නේ දෛනික ජීවිතය සමග බද්ධ කරගන්න. වචන ටික සරල වෙන්න පුළුවන් නමුත් ක්‍රියාදාමය ටිකක් සංකීර්ණයි. හැබැයි
නමුත් ඔබ දෛනික ජීවිතය තුළ ඔබට පුළුවන් නම් මේක ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නට ඔබ නියම බෞද්ධයෙක් බවට පත් වෙයි. නියම බෞද්ධයෙක් බවට පත් වෙයි. දැන් ඔබට තේරෙනවා ඇති බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ උපේක්ෂාවේ සරණ යනවා කියන එකයි. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්ම රත්නය කියලා කියන්නේ ඔබ දරාගත යුත්තේ උපේක්ෂාවයි. සංඝං සරණං ගච්ඡාමි සංඝ රත්නේ සරණ කියලා කියන්නේ ඇත්තටම අර දරාගෙන ඉන්න උපේක්ෂා සහගතව කටයුතු කරනකොට ඊටාම සංවර වූ අංග වලින් යුක්ත සංවර පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. දෛනික ජීවිතයේ ඔබේ සෑම ක්‍රියාකාරකමක් තුළම මෙය ඔබට ප්‍රායෝගික කරගන්නට පුළුවන් නම් අනිවාර්යෙන් ඔබ නිවුණු සැනසුණු කෙනෙක් බවට පත් වෙයි. කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන වචනකින්වත් සිතුවිල්ලකින්වත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන කෙනෙක් බවට ඔබ පත් වෙනවා අනිවාර්යෙන්. අපි උත්සාහ කරමු. අපි උත්සාහයක යෙදෙමු. අපිට පුළුවන් ද කියලා අපි බලමු. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ මඟ තෝරා ගන්න. සම්මත ලෝකයෙන් අපි ඔබට හිතන්න ඕනේ. සම්මතයෙන් ඔබට කියලා මාතෘකාව ගන්නෙ ඒ නිසයි. එතකොට අනනුස්සුතේසු ධම්මේසු නොයසූ දෙයක් මම කියන්නේ ඔබට. අහපු දේ නෙවෙයි නොයසූ දෙයක්. එමනම් දෛනික ජීවිතය තුළ අපි මෙතෙක් නොදැක්ක දෙයක් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. අන්න එතනට යන්නට අපි උත්සාහ කරමු. ජීවිතයේ සෑම ක්‍රියාකාරකමක් තුළම ඔබ නිවසේ සිටින විටද, පාරේ ගමන් කරන විටද, වැඩපලේ කඩපලේ බස් රථයේ ගමන් කරනකොටද සිටිනා විටද සෑම ක්‍රියාකාරකමක් තුළම තෙරුවන් සරණ යන්නට ඔබ උත්සාහ කරන්න. නැවත කියනවා සම්මතයේ තිබෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ වාක්‍යයත් අපි සජ්ජායනය කරමු. ඒකේ වරදක් නෙවෙයි මම කියන්නේ. නමුත් අපේ දෛනික ජීවිතයේ සමග මෙය බද්ධ කරගත්තේ නැතොත් අපට නිවීමක් සැනසීමක් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ප්‍රාර්ථනා කරනවා සම්මතයෙන් ඔබට බුදුදහම දැක ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දෛනික ජීවිතය සමග බද්ධ කරගෙන නිවුණු සැනසුණු සුවපත් ජීවිතයක් ගත කරන්නට ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බෝසමිඳුගේ පිහිට සියලු දෙවි රැකවරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැමටම ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ කරගෙන ජීවිත සැනසෙල්ල උදා කර ගැනීම පිණිසම මේ පින්කමත් හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. නැවතත් ඔබට මා යෝජනා කරනවා මා අද දවසේ දේශනා කර මේ කාරණා ටික හොඳින් කල්පනා කරලා හිතලා දෛනික ජීවිතය සමග බද්ධ කරගන්න. මෙය සරල කාරණාවක් වශයෙන් මා සඳහන් කළත් සංකීර්ණ කාරණා දක්වා මුළු ලෝකයේම විලාගත් මේ මහා ව්‍යසනයන් වලට හේතුවත් මේ ත්‍රිවිධ රත්නය නැත්නම් තෙරුවන් සරණ නොයාම කියන එකයි අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්නේ. ඒක තමයි සත්‍ය, ඒක තමයි ඇත්ත. මිනිස්සු පිළිගත්තත් නැතත් යම් දවසක මේ උතුම් ධහම පිළිගෙන ජීවිත තුලින් ක්‍රියාත්මක කරන තුරු මේ ලෝකේ අපිට දකින්න තිබෙන්නේ බීසණය, පීඩණය, ප්‍රශ්න, ගැටලු, රෝග මේ ආදී මහා ව්‍යසනයන් හැමදාමත් මේ ලෝකයේ තුල දකින්න ලැබේවි. ඒ නිසා ලෝකේ හදන්න අපිට බැරි වුණත් අපේ ලෝකය අපි හදාගන්නට මේ උතුම් බුදු දහම අපි ජීවිතය තුල ක්‍රියාවට නංවමු කියන බද්ධ කරගනිමු කියන යෝජනාව අද දවසේ අවසන් වශයෙන් මතක් කරමින් නැවත පංචශීලය පිළිබඳව ඔබ සමග කතා කරන්නට ඔබට පැහැදිලි කිරීමක් කරන්නට
අදහස් කරගන්නා බවත් මතක් කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දේශනය නිමාවට පත් කරනවා.